එතකොට මේ එන්සයිම් කියන එක ගත්තාම එන්සයිම් කියන එකේ overview එක ගත්තොත් එහෙම ඒක කියන්නේ virtually all reaction in the body are mediated by enzymes which are protein catalysts that increase the rate of reactions without being changed in the overall process. ඒ කියන්නේ ඒක තේරුම් ගත්තොත් එහෙම මේ අපේ ඇඟේ වෙන ඔක්කොම මොනවද all reaction ඒ කියන්නේ අපේ ඇඟේ සිද්ධ වෙන හැම රියැක්ෂන් එකක් වගේම මේ එන්සයිම්ස් වලින් කැටලයිස් වෙන රියැක්ෂන්ස් හරිද? ඒ කියන්නේ ඒ එන්සයිම්ස් උත්ප්‍රේරණය කරන්නේ නැත්නම් ඒවල වේගය වැඩි කරන්නේ මෙන්න මේ කියන මේ කියන එන්සයිම්ස් වලින්. එතකොට ඒ ඇවිල්ලා which are protein catalyst. ඒ කියන්නේ මේවා ප්‍රෝටීන් වලින් තමයි මේ හැදිලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ප්‍රෝටීන් වලින් හැදිච්ච උත්ප්‍රේරක කියන එක තමයි මේ එන්සයිම් කියන එකේ තේරුම. catalyst කියන්නේ උත්ප්‍රේරක that increase the rate of reaction without being changed in the overall process. අන්න මේක සෑහෙන්න වැදගත්. මොකද්ද මේගොල්ලෝ මේ දැන් මේගොල්ලෝ මොකක් හරි මේ රියැක්ෂන් එකක් උත්ප්‍රේරණය කරනවා නැත්නම් මේ catalyze කරනවානේ. එතකොට ඒකේ ඔයගොල්ලෝ කරන්නේ increase the rate of reaction. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සිදුවන වේගය වැඩි කරනවා. හරිද? හැබැයි without being changed in the overall process. ඒ කියන්නේ මේ මුළු process එක බැලුවොත් එහෙම ඒ කියන්නේ ඒ මුලදී ඉන්න එන්සයිම් එකම ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කළා ප්‍රතික්‍රියාව අවසානයේදී ආයි ඌ නිදහස් වෙනවා. ඒ කියන්නේ ඌ කලින් විදියට ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට කලින් එන්සයිම් එක හිටපු ආකාරයටම මේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඒ කියන්නේ උත්ප්‍රේරණය කරපු ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සෙත් මූ ඒ විදියටම ඉන්නවා. ඒක නිසා තමයි කියන්නේ without being changed in the overall process. හරිද? ඒ කියන්නේ අර මේකට කියනවා මේ අර සපල වෙනසක් නැහැ කියලා. හරිද? ඒ කියන්නේ එන්සයිම් එකේ කිසිම රසායනික ගුණවල වෙනසක් වෙලා නැහැ. හරිද? ඊට පස්සේ පල්ලෙහාට આવොත් එහෙම enzymes thus direct all metabolic events. හරිද? ඒ කියන්නේ මේ අපි metabolic කියන්නේ අර පරිවෘත්තීය events ඔක්කොම වගේ direct කරන්නේ නැත්නම් ඒව යාමනය කරන්නේ මේ enzymes වලින්. හරිද? ඒකට අපේ ඇඟේ සිද්ධ වෙන හැම රියැක්ෂන් එකක් වගේම මේ එන්සයිම්ස් වලින් කැටලයිස් වෙනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දැන් යූරියා කර්මාන්තය කියලා එකක් තියෙනවා. දැන් යූරියා කර්මාන්තයේදී ඒ කියන්නේ කර්මාන්තයක් විදිහට යූරියා හදද්දී අපිට විවිධ උෂ්ණත්ව හරිද? ඒ කියන්නේ විශේෂිත උෂ්ණත්ව 100 සෙල්සියස් 180යි කියනවා සෙල්සියස් 200යි කියන මේ වගේ උෂ්ණත්ව සහ මේ එක එක උත්ප්‍රේරක හරිද? උත්ප්‍රේරක තව විවිධ පීඩන හරිද? එක එක ATM ගණන් වල පීඩන. ඒ වගේ විවිධ මේ ප්‍රතික්‍රියා තත්ත්ව දෙන්න වෙනවා මේ ද යූරියා කර්මාන්තයේදී. හරි? යූරියා නිෂ්පාදනය කර්මාන්තයක් විදියට ගන්නකොට. හැබැයි අපේ ඇඟෙත් මේ යූරියා කියන එක හැදෙනවා. හරිද? අපේ ඇඟෙත් යූරියා හැදෙනවා. ඒතකොට ඒ කර්මාන්තයක් විදියට නේ හැදෙන්නේ අපේ ඇඟේ වෙන සාමාන්‍ය සිද්ධියක් විදියට තමයි මේ යූරියා හැදෙන්නේ. හැබැයි ඒ වලට දැන් අපි දෙන්න ඕනේ නැහැනේ මේ සෙල්සියස් 180ක විතර උෂ්ණත්වයක් දෙන්න ඕනේ නැහැනේ. හරිද? ඒ වගේ උෂ්ණත්වයක් දෙන්නේ නැහැ නේ. දැන් අපේ ඇඟේ උෂ්ණත්වය කියලා සෙල්සියස් 37යි. ඊට පස්සේ තව ගත්තොත් එහෙනම් මේ විශේෂිත පීඩනයක් දෙන්නේ නැහැ නේ. සාමාන්‍ය වායුගෝලීය පීඩනය තමයි අපි ඉන්නේ. එතකොට අන්න ඒ වගේ රියැක්ෂන් ඒතොර අපේ ඇඟ ඇතුළෙත් වෙනෝනේ විශේෂ තත්ත්ව නැතුව. අන්න ඒ විශේෂ තත්ත්ව නැතුව මේ ප්‍රතික්‍රියා අපේ ඇඟ ඇතුළේදී කරන්නේ මෙන්න මේ කියන මේ ප්‍රෝටීන් කැටලිස්ට්ස් එහෙම නැත්නම් එන්සයිම්ස් මගින්. හරිද? එතකොට එන්සයිම් නැහැනේ සාමාන්‍ය කර්මාන්තවලදී. ඒකයි ඒවලට විශේෂිත උෂ්ණත්ව දෙන්න වෙන්නේ. හරිද? ඊට පල්ලෙහාට આવොත් එහෙනම් මේ නොමෙන්ක්ලේචර් කියන එක. හරි නොමෙන්ක්ලේචර් කියන්නේ අර නාමකරණය. හරි දැන් තියෙනවනේ කාබනික සංයෝග නාමකරණය, අකාබනික සංයෝග නාමකරණය වගේ මේ එන්සයිම්ස් වල නාමකරණයක් තියෙනවා. ඒ කියන්නේ එන්සයිම් වලට දෙන නම මොකක්ද කියලා. එතකොට මේ එන්සයිම්ස් වලට මේ නම් දෙකක් දෙනවා කියලා දීලා තියෙනවා. ඒකෙන් මෙන්න මේ පළවෙනි එක තමයි වැදගත් එක. මොකද්ද? recommended name. හරිද? ඒක එයා කියන එක බැලුවොත් එහෙනම් most commonly used enzymes names have the suffix s attached to the substrate of the reaction. ඒ කියන්නේ මේ හුඟක් පාවිච්චි දෙන එන්සයිම්ස් වල නමේ අගට ඒ කියන්නේ මේ suffix එක නමේ අගට පොඩි කෑල්ලක් තියෙන මේ s කියලා. හරිද? ඒ කියන්නේ attached to the substrate of the reaction. ඒ කියන්නේ reaction එකේ substrate එක කියන්නේ මේ ඒකේ ප්‍රතික්‍රියකයනේ. හරිද? ප්‍රතික්‍රියාවෙන් පස්සේ පළ වෙනවනේ. ඒකෙන් substrate කියන්නේ ප්‍රතික්‍රියකය. එතකොට මේ ප්‍රතික්‍රියකයේ නමේ අගට s කියලා කෑල්ලක් තියෙන. උදාහරණයක් විදිහට දැන් මෙතන ගත්තොත් එහෙනම් for example glucosidase. හරිද? and urease. දැන් මේ urease කියන එක බැලුවොත් එහෙම දැන් මෙතන මේ තියෙන රියැක්ෂන් එක මෙන්න මෙතන. හරි. මේ තියෙන රියැක්ෂන් එක යූරියා මේ ජලයත් එක්ක එකතු වෙලා
CO2 NH3 කියන දෙකක් හැදෙනවා. එතකොට ඒක කැටලයිස් කරන්නේ මෙන්න මේ කියන යූරියස්. ඒ කියන්නේ යූරියා කියන එකට නමයට අගට එක් වෙලා තියෙනවා මොකද්ද ACE කියලා එකක්. හරි සෆික්ස් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මෙතන සබ්ස්ට්‍රේට් එක කවුද? යූරියානේ හරිනේ. එතකොට උගේ නමට ඒ කියන්නේ මේ කරන රියැක්ෂන් එකේ තියෙන එන්සයිම් එකේ අගට ACE කියලා එකක් සෙට් වෙලා තියෙනවා. එතකොට ACE කියන එක සෙට් වෙන්නේ මේ යූරියා කියන එකට. එහෙම නැත්නම් සබ්ස්ට්‍රේට් එකට නේ. සබ්ස්ට්‍රේට් එකේ නමේ අගට තමයි සෙට් වෙලා තියෙන්නේ. ඊට අමතරව තව જાතියක් තියෙනවා. එහෙම නමේ අගට ඒ කියන්නේ සබ්ස්ට්‍රේට් එකේ නමේ අගට නැතුව මෙන්න මේ වගේ. මොකද්ද? To a description of the action performed ඒ කියන්නේ දැන් එක જાතියක් තමයි to the substrate of the reaction එකේ මේ නමේ අගට ACE කියලා එකක් කියලා තියෙනවා. එහෙම නැත්නම් තව જાතියක් එන්න පුළුවන්. මේකෙන් දැන් වෙන action එක තියෙනවනේ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ සිදුවන action එක. ඒ action එකේ නමේ අගට එකතු වෙලා තියෙනවා මෙන්න මේ ACE කියන එක. උදාහරණයක් විදිහට දැන් මෙතන තියෙන මේ lactate dehydrogenase and adenylyl cyclase. දැන් මේකේ lactate dehydrogenase කියන එක සෑහෙන්න පාවිච්චි වෙන එක. එතකොට ඒකෙන් කරන රියැක්ෂන් එක මෙන්න මෙතන උඩ දීලා තියෙනවා. හරි. මේ තියෙන. එතකොට ඒකෙන් කරන්නේ මොකද්ද? lactate dehydrogenase කරන රියැක්ෂන් එක තමයි lactate convert කරන pyruvate වලට. හරිද? lactate pyruvate වලට convert කරන එක තමයි කරන්නේ lactate dehydrogenase. එතකොට මේකද මේ මෙතන මේ කරන රියැක්ෂන් එක තමයි dehydrogenation කියන රියැක්ෂන් එක. ඒ කියන්නේ dehydrogenation කියන්නේ මේ තියෙන සංයෝගයෙන් H+ එකක් අයින් කරනවා. මේ අයින් වෙලා යන්නේ H+ එක. කියන්නේ H+ එකක් අයින් කරලා දානවා. අන්න ඒ රියැක්ෂන් වලට කියන්නේ dehydrogenation reaction කියලා. එතකොට ඒකනේ මෙතන ඇත්තටම වෙන මේ කාර්ය නැත්නම් ඇක්ෂන් එක. එතකොට ඒ ඇක්ෂන් එක විස්තර කරන්න දානවා lactate dehydrogenation වන ඇක්ෂන් එකනේ. එහෙනම් lactate dehydrogenase කියලා තමයි ඒකේ ඒ නම යකට තමයි ඒ කියන්නේ lactate dehydrogenation කියන එකේ නම යකට ACE කියන එක දාලා lactate dehydrogenase කියලා ඒ එන්සයිම් එක නම් කරනවා. හරිද? එතකොට එතන සබ්ස්ට්‍රේට් එකේ නම යකට නෙවෙයි දාලා තින්නේ අර කරන කාර්යයේ නම යකට තමයි මේ ACE කියන එක දාලා තියෙන්නේ. කොහොම හරි එන්සයිම්ස් වල නම් ගොඩක් ඒවා ඉවර වෙන්නේ ACE කියන එකේ. ඊට පස්සේ වැදගත් දේ තමයි properties of enzymes නැත්නම් මේ enzymes වල තියෙන අර ගුණ කියන එක ගත්තොත් එහෙම enzymes are protein catalysts that increase the velocity of a normal chemical reaction and are not consumed during the reaction. ඒ කියන්නේ increase the velocity කියන්නේ මේ velocity කියන්නේ ප්‍රවේගය නැත්නම් වේගය ඒ වගේ ගන්න ප්‍රතික්‍රියා වේගය වැඩි කරන එක තමයි මේ enzymes වලින් කරන්නේ and are not consumed during the reaction. ඒ කියන්නේ අර මම කලින් කිව්ව එකමයි මේ ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. ඌ අර ප්‍රතික්‍රියාවට කලින් හිටපු විදිහටම ආපහු නිදහස් වෙලා යනවා. හරිද? කිසිම වෙනසක් වෙන්නේ නැහැ උට. Note some RNAs can act like enzymes. හරිද? මෙන්න මේක පොඩ්ඩක් වැදගත්. මොකද දැන් අර කලිනුත් කිව්වේ enzymes කියන්නේ මේ protein catalyst කියලා. ඒ කියන්නේ protein වලින් හැදිච්ච උත්ප්‍රේරක කියලා. හැබැයි දැන් මෙතන කියනවා මේ some RNA. හරිද? සමහර RNAත් මේ enzymes විදිහට වැඩ කරන්න පුළුවන් බොහොම සල්පයක්. හරිද? එතකොට මේ අන්න එහෙම RNAs with catalytic activity are called ribozymes. හරිද? ribosomes නෙවෙයි ribozymes. එතකොට එහෙම දැන් protein catalyst නෙවෙයි RNA catalyst වලට කියනවා මෙන්න මේ ribozymes කියලා. හරිද? එතකොට දැන් සමහර enzymes ඒ කියන්නේ සියලුම enzyme protein නෙවෙයි. සියලුම RNAත් protein නෙවෙයි. හැබැයි සමහර protein තියෙන ඒවා enzyme වෙනවා. සමහර RNA තියෙන ඒවා enzyme වෙනවා. එතකොට සියලුම enzyme protein කියලා දුන්නොත් වැරදි. මෙන්න මේ වගේ මේ ස්වල්ප ප්‍රමාණයක් තියෙන RNA වලින් හැදිච්ච මේ catalyst එතකොට උත්ප්‍රේරක ඒවට කියන ribozymes කියලා. හරිද? ඊපස්සේ දැන් ගුණ වල ගියොත් එහෙම මේ enzymes වල තියෙන active sites. හරිද? active sites. නැත්නම් ඒකට active sites කියලා ඊට පස්සේ enzyme molecule ඒ කියන්නේ මේ active sites කියන එකේ තේරුම තමයි enzyme molecule contain a special pocket or cleft called the active site. හරිද? මේ enzyme වල තියෙන මේ පොඩි තැනක් තමයි මේ නැත්නම් pocket එකක් එහෙම නැත්නම් cleft එකක් කියන්නේ නිකන් pocket එකක් කිය කොහොමද තේරෙනවනේ මේ එහෙම එකක් තමයි මේ active site එක කියන්නේ. කියන්නේ මේක පිහිටලා තියෙන මේ enzyme molecule එකේ. මේ උදාහරණයක් දෙන්න දැන් enzyme එකේ kangaroo එක වගේ නා උගේ තියෙන අර තියෙන උගේ අර pocket එකක් තියෙන්නේ. මේ ඒ pocket එකේ තමයි නිකන් active site එක. හරි. එතකොට ඒකට දැන් මොනවා හරි දාන්න පුළුවන් නේ ඇතුළට. නේ pocket එකක් ඇතුළට මොනවා හරි දාන්න පුළුවන්. ඒ වගේ දැන් enzyme එකක් ඇතුළට පස්සේදී set වෙන කට්ටිය ඉන්නවා. හරිද? එතකොට ඒක පෙන්වන්න පුළුවන් මට. එතකොට මේ තියෙන enzyme එක. හරිද? enzyme
මෙන්න මේක තමයි මේ cleft එකක් නැත්නම් pocket එකක් තමයි මේ active site කියන්නේ. හරිද? ඒතකොට මේකට බැඳෙන එකක් ඉන්නවා. ඒකට තමයි substrate එක. ඒ කියන්නේ අපි අර කරන reaction එකේ ප්‍රතික්‍රියක ඇවිල්ලා බැඳෙන්නේ මෙන්න මේකට. හරිද? ඒතකොට බැඳෙන්න තමයි මේ active site එක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ the substrate binds the enzyme forming a enzyme substrate complex. අද මම කලින් කිව්වා වගේ substrate එක ඇවිල්ලා බැඳෙනවා මේ enzyme එකට. එතෙන්දි හදනවා enzyme substrate complex එක. නැත්නම් ES කියලා කියන එක කෙටියෙන් ES complex එකක් හදනවා. හරිද? එහෙම complex එකක් හදලා හැදුවට පස්සේ තමයි අර substrate එක convert වෙනවා product එකට. එහෙම නැත්නම් ඵලය බවට. හරිද? ඒ කියන්නේ ඔන්න දැන් enzyme එක තියෙනවා. enzyme එකට ඇවිල්ලා බැඳෙනවා substrate එක. substrate එකයි enzyme එක අතර complex එකක් හැදෙනවා. enzyme substrate complex. අන්න එතෙන් ඊට පස්සේ තමයි reaction එක වෙලා මේ substrate එක පත් වෙනවා ඵලයක් බවට. එහෙම නැත්නම් product එකක් බවට. එතකොට දැන් තවදුරටත් තියෙන්නේ enzyme substrate complex නෙවෙයි enzyme product complex. එතකොට ඒක පස්සේදී dissociate වෙනවා. dissociate to enzyme and the product. එතකොට enzyme එක ආපහු වෙන් වෙලා enzyme එකෙන් product එක වෙන් වෙලා product එක නැති වෙලා යනවා. එතකොට enzyme එකට කිසිම වෙනසක් වුණාද? නැහැ. එතකොට ඒක තමයි කියන්නේ අර not consumed during the reaction. හරි කිසිම වෙනසක් වෙන්නේ නැහැ උට. පාර ඊට පස්සේ එකට ආවොත් තමයි catalytic efficiency. ඒ කියන්නේ අර මේ catalytic කියන්නේ උත්ප්‍රේරණ efficiency කියන්නේ කාර්යක්ෂමතාව වගේ. හරි. හරි උත්ප්‍රේරණය කරන එකේ කාර්යක්ෂමතාව. enzyme catalyze reaction are highly efficient. මේවා ගොඩක් efficient ලු. ඒත් එක්කම මේ නිකන් සාමාන්‍යයෙන් uncatalyzed reaction වගේ මෙන්න මෙච්චර ගුණයක්. කොච්චර 10 යට. හරි 10 3 10 යට බල වලින් මේ faster ලු. හරි එච්චරට faster කරන්න පුළුවන් මේ enzyme වලින් reaction එක. ඊට පස්සේ කතාවක් තියෙන specificity කියන එකේ සිංහල තේරුම තමයි විශිෂ්ට බව. හරිද? විශිෂ්ට කියන්නේ අර විශේෂයි. හරිද? ඒ කියන්නේ විශේෂිතයි. ඒ කියන්නේ මේක කිව්වොත් එහෙම තේරෙනවා enzymes are highly specific. සෑහෙන specific to interact with one or a few substrate. හරිද? and catalyzing only one type of chemical reaction. ඒ කියන්නේ මේවා මේ සෑහෙන විශේෂිතයි. මොකද උන් මේ බැඳෙන්නේ එක substrate එකකට හෝ දෙක තුනකට විතරයි. හරි few substrate. එතකොට ඒකෙන් මේ catalyze කරන්නේ මේ reaction මහ ගොඩක් catalyze කරන්න බෑ ඒක enzyme එකකින්. කරන්න පුළුවන් one type. ඒකයි යන්නේ ඒක තමයි specific කියන්නේ. හරි. කියන්නේ එක chemical reaction එකට ඒකට විශේෂිතයි. හරිද? ඒතකොට වෙන enzyme එකකින් තවත් මේ chemical reaction එකට විශේෂිතයි. එතකොට ඒකට අදාළ substrate විතරයි මේ enzyme එකට බැඳෙන්න පුළුවන්. හරිද? එකක් හරි දෙක තුනක් ඒ වගේ පොඩි ප්‍රමාණයක් විතරයි. ගොඩක් බැඳෙන්න බෑ. ඊපර මෙන්න මේ කියන කතාව hollow enzymes. එතකොට some enzymes require molecule other than proteins. කියන සමහර enzymes වලට ඕනලු මේ උගේ enzyme activity එක කරන්න මොනවාද මේ තව molecule එකක්. හරි. ඒක එතකොට මේ protein එකක් නෙමෙයි. හරිද? ඒ enzyme එකට ඌ කරන කාර්ය කරන්න නැත්නම් action එක කරන්න වෙන protein එකක් ඕන. හරිද? ඒක ඇවිල්ලා some enzymes require molecule other than protein. හරි. ඒ කියන්නේ මේ protein නොවන වෙනත් molecule එකක් ඕන මේ enzyme එකට ඌගේ කාර්ය කරන්න. නැත්නම් enzymatic activity එක කරන්න. අන්න ඒකට තමයි කියන්නේ the term hollow enzyme referred to the active enzyme with its non-protein component. අන්නේ බැඳෙන කෑල්ලයි enzyme එකයි. හරිද? අන්න ඒක කියන්නේ. ඒක මෙහෙම ලිව්වොත් එහෙම. ඒ කියන්නේ එහෙම බැඳෙන enzyme එකක් තියෙනවනේ. දැන් උට බැඳෙන්න සමහර enzyme වලට තියෙනවා කිව්වනේ මේ protein එකක් තියෙන්න ඕනේ කිව්වනේ. එතකොට ඒ protein එක. හරිද? protein එක නේ protein එකක් නොවන වෙනත් මොකක් හරි එකක්. non-protein component එක. non-protein එක අන්න ඒකට තමයි කියන්නේ hollow enzyme කියලා. හරිද? enzyme මේක මතක තියාගන්න පුළුවන් hollow කියන එක whole. හරිද? whole කියන්නේ මුළු කියන එක. ඒක මුළු enzyme එක හැදෙන්නේ enzyme එකයි non-protein එක. දැන් උදාහරණයක් විදිහට දැන් මේ non-protein enzyme එකෙන් තමයි මේ enzyme එක activate කරන්නේ. හරිද? enzyme එක non-protein component එක enzyme එකට බැඳුනේ නැත්නම් එහෙම ඌ activate වෙන්නේ නැහැ. හරිද? ඌ activate කරන්න එහෙනම් මේ non-protein component එක ඕන. Whereas the enzyme without its non-protein moiety is termed as apoenzyme. දැන් හදිසියක් දැන් මෙන්න මේ කියන මේ hollow enzyme එකේ non-protein part එක අයින් වෙලා ගියා කියන්නකෝ. non-protein එක දැන් අයින් වෙලා ගියා.
එතකොට දැන් ඉතුරු වෙන්නේ මේ ඉනැක්ටිව් එන්සයිම් එකක් විතරනේ. හරිද? අන්න ඒකට කියනවා ඇපෝ එන්සයිම් කියලා. හරි. අන්න ඒකට තමයි කියන්නේ ඒ කියන මේ නිකන් අර non protein component එක බැඳෙන්නේ නැතුව තියෙන නිකන් එන්සයිම් එකට තමයි කියන්නේ ඇපෝ එන්සයිම් කියලා. හරිද? Whereas the enzyme without its non-protein moiety is termed as apoenzyme and is inactive. හරිනේ දැන් අරු බැඳෙන්න ඕන මේ active වෙන්න. If the non-protein moiety is a metal ion such as zinc or ferrous, it is called a cofactor. එතකොට මේ කියන මේ non-protein component එක ඇවිල්ලා ඒක මේ metal ion එකක් නම් උදාහරණයක් විදිහට ferrous හරි zinc හරි අන්න ඒකට කියනවා මොකක් කියලාද non protein moiety is a metal ion such as zinc ferrous is called a cofactor. දැන් එතකොට කියන්නේ ඒකට කියන්නේ වෙන නමක්. හරිද? cofactor එක විශේෂණය කරලා කියනවා නම් දැන් non protein එකට කියන්නේ cofactor. හැබැයි දැන් ඒක metal enzyme මේ metal ion එකක් නෙවෙයි නා. if it a small organic molecule. ඒතකොට organic molecule කියන්නේ carbon hydrogen ඒවා තියෙනවනේ. එතකොට ඒවා ඒ වගේ වල metal නෑනේ. එහෙනම් ඒක ඇවිල්ලා මොකද්ද අපි ගත්තොත් එහෙම ස්මෝල් ඕගනික් එකක් නම් කාබනික එකක් නම් මෙටල් නැත්නම් ඒකට කියන කෝ එන්සයිම් කියලා. හරිද? ඒතර මෙන්න මේ වචන දෙක වැදගත්. හරි කෝ ෆැක්ටර් කියන්නේ මෙටල් එකක් තියෙනවා එකේ. කෝ එන්සයිම් කියන්නේ ඒක මෙටල් කැලලක් නැහැ. හරිද? ඕගනික් එකක් විතර. Coenzymes that only transiently associate with the enzyme are called co-substrate. මේ ඒ කියන්නේ coenzymes කියන්නේ දැන් මොකද්ද කිව්වේ? ඕගනික් කැලලක් නේ. කියන්නේ ඕගනික් non protein component එකක් නේ. අන්න ඒක only transiently associate. ඒ කියන්නේ මේක නිකන් temporarily වගේ බැඳෙනවා නා. මේ coenzyme එක බැඳෙන්නේ temporarily නා. මොකටද? enzyme එකට. අන්න ඒකට කියනවා co-substrate කියලා. හරිද? එතකොට ඒක temporarily බැඳෙනවා කියන්නේ co-substrate කියලා. Co-substrate dissociate from the enzyme in the altered state. හරිද? ඒ කියන්නේ co-substrate එකට මේ enzyme එකෙන් වෙන් වෙලා යන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ උදිකටම බැඳලා තියෙනවා නේ. ඒක නිසා තමයි උට temporary කියලා කියන්නේ. ඒක තමයි transient කියන්නේ. වචන දෙක සමානයි. If the coenzyme is permanently, ඒ කියන්නේ මේ permanently ස්ථිරව බැඳෙනවා නම් හරිද? ඒ කියන්නේ ඌයි ගැලවෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේක දැන් permanent නම් permanent කියන්නේ අපෝ ගැලවෙන්නේ නැත්නම් enzyme එකේ මේ non protein component එක ඒක organic වෙන්නත් ඕන coenzyme එකක් වෙන්න. ඒක prosthetic group. එතකොට මේ කියපු ಜಾති දෙක මොකද්ද? co-substrate prosthetic group එක එන්නේ මේ coenzyme කියන එකට. ඒ කියන්නේ organic එකට. තව જાතියක් තියෙන මොකද්ද? cofactor කියලා එකකුත් තියෙනවා. හරිද? cofactor තියෙනවා. coenzyme එක තමයි කැලේ දෙකකට බෙදෙන්නේ. එතකොට මේකට උදාහරණ දීලා තියෙනවා. ඕනම් බලන්න පුළුවන්. ඒ පාර ඊළඟ ගුණය තමයි enzyme එක regulation. Regulation කියන්නේ මේ enzyme එකක activity එක අපිට ඕන වැඩි කරන්න පුළුවන්. හරි enzyme එකක activity එක වැඩි කරොත් එහෙම අපිට මේ ප්‍රතික්‍රියාවේ වේගය තවදුරටත් වැඩි කරන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට දැන් වේගය වැඩි වෙනකොට enzyme වල activity එක අඩු කරන්න පුළුවන්. decrease කරන්න පුළුවන්. හරිද? එතකොට enzyme activity එක වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ regulation කියලා. ඒතර location කියන එක දෙකක් නෑ. How enzymes work. කොහොමද enzyme එකක් වැඩ කරන්නේ? හරිද? enzymes ඒ කියන්නේ මේ දැන් මේක තමයි ඇත්තටම මේ biochemical part එක. නැත්නම් ඒ කියන්නේ chemistry කියන එක තියෙන්නේ මෙතන. Enzymes provide an alternate energetically favorable reaction pathway different from the uncatalyzed reaction. ඒ කියන්නේ දැන් අපි කිව්වනේ දැන් මේ enzyme එක මේ ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරනවා කියලා. එතකොට වේගය වැඩි කරන මෙකැනිසම් එක තමයි මේක. ඌ provide කරනවා මේ energetically favorable කියන්නේ මේ නිකන් අර ශක්තිය අඩු ඒ ප්‍රතික්‍රියා දැන් සාමාන්‍ය ප්‍රතික්‍රියා කරන අපි ශක්තිය දෙන්න ඕනේ. එතකොට ඒ ශක්තිය ගොඩක් ලොකු ශක්තියක් නම් අපිට ඒ ශක්තිය දෙන්න අමාරුයි. එතකොට ඒ ප්‍රතික්‍රියාව වෙන්නේ අඩුවේ. එතකොට දැන් මෙතන කියන්නේ මේ ඊට වඩා අඩු ශක්තියක් තියෙන මාර්ගයක් ඔස්සේ මේ ප්‍රතික්‍රියාව කරනවායි කියලා. හරිද? different from the uncatalyzed reaction. ඒ කියන්නේ සාමාන්‍යයෙන් catalyze කරන්නේ නැතුව ඒ කියන්නේ enzyme එක දාන්න නැතුව reaction එක කරොත් එහෙම සෑහෙන ලොකු ශක්තියක් තියෙන මාර්ගයක් කරා තමයි මේ ප්‍රතික්‍රියාව කරන්න ඕන. එතකොට ඒකේ වේගය අඩුයි. දැන් enzyme එක දැම්මට පස්සේ ඌ වෙන ශක්තිය අඩු මාර්ගයක් මේ හදලා දෙනවා. හරිද? එතකොට ඒකදී කරන්න මේ ඒකදී වෙන වේගය වැඩියි. ශක්තිය අඩු වෙන දැන් ඒක දෙන්න ඕන ශක්තිය.
the second perspective describe how the active site chemically නෑ ඒක වැදගත් නෑ මෙන්න මේ කතාව වැදගත් හරිද කියන්නේ වෙන මාර්ගයක් හරි ගස්සලා දෙනවා මේ රියැක්ෂන් එක වෙන්න හරිද ඊට පස්සේ එතකොට ඒක මේ දැන් පැහැදිලි කරොත් එහෙම කොහොමද මේ අඩු ශක්තියක් තියෙන මාර්ගයක් හරි ගස්සලා දෙන්නේ කියලා virtually all chemical reaction have an energy barrier separating the reactants and the products. ඒතකොට මේක මේ A level එකට උගන්වනවා දැන් මෙතන මේ රූපෙට આવොත් එහෙම මේ එන්සයිම් එකේ මේ තියෙන reactants ඒ කියන්නේ ප්‍රතික්‍රියක මේ තියෙන products ඒ කියන්නේ ඵල. ඒතකොට දැන් මෙතන ඉඳන් මෙතෙන්ට දැන් ඕක වෙන්න ඕන. කොහොම ඔතෙන්ට වෙන්න ඕන. හැබැයි ඔහොම නෙමෙයි ප්‍රතික්‍රියාව වෙන්නේ. මෙන්න මේ වගේ energy barrier එකක් කරහා යන්න ඕන. හරිද? මේ වගේ මේ උඩට ගිහිල්ලා energy barrier එකක් කරහා තමයි මේ products අවස්ථාවට යන්නේ. හරිද? මෙහෙම ඉඳන් කෙලින්ම මෙහෙම යන්නේ නැහැ. ඒතකොට ඕක තමයි ඔය මේ අර එන්සයිම් එකෙන් අපි අඩු කරන්නේ. දැන් මේ උඩ තියෙන නිල් පාට එක ගත්තොත් එහෙනම් මේ තියෙන free energy of activation uncatalyzed. ඒ කියන්නේ මේ ඒ කියන energy barrier එක දැන් ලොකුයි. මේ uncatalyzed reaction එක කියන්නේ එන්සයිම් එක දාන්න නැති එක. පල්ලෙහාට આવොත් එහෙනම් මේ එන්සයිම් එක දැම්මට පස්සේ මේ මොකද්ද reaction එකේ activation energy එක එහෙම නැත්නම් මේ අර මං කියපු මොකද්ද energy barrier එක දැන් අඩු වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ catalyze කියන්නේ දැන් එන්සයිම් එක දැම්මහම. හරිද? එතකොට මෙතන තියෙන වාක්‍යය අය බැලුවොත් එහෙනම් all chemical reaction have an energy barrier. හරිද? එහෙම energy barrier එකක් තියෙනවා. This barrier called the free energy of activation. අන්න ඒ barrier එකට කියන්නේ මේකට කියන නම තමයි මේ තියෙන energy barrier එකට කියන නම තමයි free energy of activation. හරිද? නැත්නම් energy of activation. මේකට සිංහලෙන් කියනවා chemistry උගන්වනවා සක්‍රීය ශක්තිය කියලා. හරිද? එතකොට එහෙම ශක්තිය ඒකේ මේ මැද්දේදී හැදෙන මේ transition state කියලා එකක්. ඒ කියන්නේ ඔන්න ඕක තමයි ශක්තිය වැඩිම අවස්ථාව. ඒක අර energy barrier එකෙන් උඩට ගියොත් එහෙම මෙතන තමයි තියෙන්නේ මේ transition state කියන එක. හරිද? ඒ කියන්නේ ඔකට කියන සංක්‍රමණ අවස්ථාව කියලා සිංහලෙන්. හරිද? සංක්‍රමණ අවස්ථාව. එතකොට මෙන්න මේක වෙලා high energy අවස්ථාවක්. ඒ කියන්නේ මේකේ ශක්තිය සෑහෙන ගොඩක් වැඩි මේ එනර්ජි එකේ මේ සෑහෙන උඩම තැන තමයි මේක තියෙන්නේ. එතකොට මෙන්න මේක පාස් කරගෙන මෙන්න මෙතෙන්ට යන එක තමයි මේ තියෙන අර මොකද්ද තියෙන අමාරුකම. හරිද? මේක පාස් කරගෙන මෙතෙන්ට යන්න ඕනේ. මේ high energy state එක නැත්නම් transition state එකට ගිහිල්ලා තමයි මෙතෙන්ට යන්න ඕනේ. අන්න ඒතකොට එන්සයිම් එකෙන් කරන්නේ මේ transition state එකේ හැදෙන මෙන්න මේකේ ශක්තිය අඩු කරනවා. හරි වෙන transition state එකක් හදනවා. ඒකේ ශක්තිය අඩුයි. එතකොට මුට යන්න තියෙන්නේ මීට වඩා පොඩි ශක්තියකින් තමයි දැන් පල්ලෙහා තැනට යන්න තියෙන්නේ. එහෙනම් දැන් කලින්ට වඩා කට්ටිය මේ තැනින් යන්න බලනවා. ඇයි මෙතන අර උඩට නගින්න ඕනේ නැහැ නේ. මේකෙන් යන්න පුළුවන් ලේසියෙන්. ඒතකොට ගොඩක් කට්ටිය යන්න බලනවා. එතකොට ගොඩක් කට්ටිය යනවා කියන්නේ මේ රියැක්ෂන් එකේ වේගය වැඩි වෙනවා. එතකොට මේ කියන free energy of activation. එතකොට දැන් free energy of activation කියන්නේ මේකනේ. මේ තියෙන transition state එකට යන්න ඕන ශක්තිය. Because of the high free energy of activation, the rates of uncatalyzed chemical reaction are often slow. හරිද? ඒ කියන්නේ මේ catalyze නොකරපු මෙන්න මේ වගේ reaction වලදී මේ උඩ තියෙන නිල් පාට එකේ වගේ මේ uncatalyzed නේ. එතකොට මේ ඒවල මොනවාද මේ ඒව uncatalyzed නිසා ඒවල reaction rate එක සෑහෙන අඩුයි. හරිද? ඊට පස්සේ rate of reaction for molecules to react, they must contain sufficient energy to overcome the energy barrier of the transition state. අර මම කිව්වා වගේ දැන් ප්‍රතික්‍රියාවක් වෙන්න නම් මේ transition state කියන එක පහු කරගෙන යන්න ඕන. In the absence of the enzyme, only a small proportion of population of molecule may process enough energy to achieve the transition state between reactant and the product. ඒ කියන්නේ මේ enzyme එක නැත්තම් ඒ කියන්නේ uncatalyzed අවස්ථාවේදී අර ටික දෙනෙක් විතරයි ඒ කියන්නේ දැන් මෙතන තියෙන reactant molecules වල population එකෙන් ටික දෙනෙක් විතරයි මේ පාස් කරන් යන්න බලන්නේ. හැබැයි දැන් මේක අඩු වුණොත් එහෙම ඒ කියන්නේ enzyme එකක් දාලා මේක අඩු වුණොත් එහෙම දැන් එහෙනම් ගොඩක් කට්ටිය යනවා. ඒතකොට ඒක තමයි මෙතන කියන්නේ. The lower the free energy of activation, the molecules have sufficient energy to pass through the transition state and thus faster the rate of the reaction. එතකොට enzyme එකෙන් කරන්නේ මෙන්න මේ වැඩේ කරන එක තමයි. හරිද? අර තියෙන අර මේ මොකද්ද ඔය free energy of activation වැඩි පාත්වයකින් යන්න නැතුව මෙන්න මේ alternate. ඒ කියන්නේ සාමාන්‍ය පාර අර වෙන පාරකින් මේ ප්‍රතික්‍රියාව කරනවා. එතකොට ඒ පාරේ free energy of activation එහෙම නැත්නම් සක්‍රීය ශක්තිය කියන එක අඩුයි. An enzyme allow the reaction to proceed
rapidly under condition prevailing in the cell by providing an alternate reaction pathway with a lower free energy of activation. එතකොට ඒකේ energy of activation අඩුයි. හරිනේ මේ. අඩු එකක් තමයි තියෙන්නේ. ඒතකොට enzyme එකෙන් කරන්න ඕන ඕක. Accelerate the rate with which equilibrium is reached. හරිද? ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව වේගය වැඩි කරන accelerate කරනවා. ඒතකොට මෙතන ඉඳන් තියෙන කතා ටික වැදගත් කමක් නැහැ. ආයි මෙතෙන්ට આવොත් එහෙම වැදගත් කමක් නැහැ කියන්නේ මේ අර අපිට ලොකු මේ ප්‍රයෝජනයක් නැහැ මේ වලින්. හරිද? ඉතින් තනිකර chemistry. ඊට මෙතෙන්ට આવොත් එහෙම factors affecting reaction velocity. දැන් කියන දැන් මේ ප්‍රතික්‍රියාවක reaction velocity එක වැඩි කරන එක තමයි මේ enzyme එකකින් කරන්නේ. හරිද? එතකොට මේ enzyme වලින් කරන ඔය කරන වැඩේ එක්ක වැඩි කරන්න එහෙම නැත්නම් අඩු කරන්න. ඒ කියන්නේ මේ reaction velocity එක වැඩි කරන එක enzyme එකකින් කරන්නේ. ඔන්න ඔය වැඩේ තව හොඳට කරන්න. එහෙම නැත්නම් වැඩි කරන්න. නැත්නම් ඒ enzyme එකෙන් කරන වැඩේට නිකන් අර උදැල්ල දාන්න. ඒ කියන්නේ උට වැඩ කරන්න නොදෙන්න එක එක factors බලපානවා. හරිද? එතකොට මේ factors affecting reaction velocity. ඒ කියන්නේ මේ enzyme වලට බලපාන factors මොනවද කියලා. එතකොට කියවෙන්නේ කිව්වොත් මේ enzyme can be isolated from the cells. එතකොට දැන් මේවා මේ අපේ ඇඟේ cells ඇතුළේනේ තියෙන්නේ. මම කියවනේ ඇඟේ ඇතුළේ තියෙන ඒවල කියලා මේවා තියෙන්නේ. And their properties studied in a test tube. හරිද? එතකොට enzymes මේ cells වලින් isolate කරගෙන cells වලින් ගලවගෙන ඒවා අයින් කරගෙන ඒවා මේ test tube ඇතුළට දාලා තමයි මේ ගුණ එක වෙනස් වෙනවද කියලා බලන්නේ. හරිද? එතකොට ඒ වෙනස් වෙච්ච ගුණ තමයි ඒ කියන්නේ ඒ ගුණ අනුව මේ enzyme වල reaction velocity එක වෙනස් වෙනවා. හරිද? එතකොට ඒව තමයි එකක් තමයි substrate concentration. ඒ කියන්නේ substrate කියන්නේ මොකද්ද? මතක නැහැ සිංහල වචනේ. substrate කියන්නේ මේ අපි හිතමු ප්‍රතික්‍රියක කියලා. ප්‍රතික්‍රියක concentration එක. ප්‍රතික්‍රියක සාන්ද්‍රණය. temperature උෂ්ණත්වය pH එක. ඔන්න ඔය මත තමයි ළඳාපවතින්නේ. හරිද? Enzyme response to these factors give us valuable clues as to how enzyme function in living cells. එතකොට දැන් මේව කරන්නේ මොනවද? මේ cells වලින් enzyme ගලවගෙන ඒවා මේ ස්ටඩි කරන්නේ test tube ඇතුලේ. ඒකට කියන්නේ in vitro ක්‍රමයක් කියලා. හරි? in vitro method එකක්. එතකොට ඒකෙන් දැන් එක එක මේ factors අඳුරගත්ත මොනවද? substrate concentration, temperature, pH මත මේ වෙනස් වෙනවා enzymes වල reaction velocity එක. අන්න ඒකෙන් දැන් අපිට idea එකක් ගන්න පුළුවන් දැන් enzymes කොහොමද මේ වෙනස් වෙන්නේ කියලා මේ factors අනුව. ඊට පස්සේ ඕකෙන් අපිට මේ ගන්න පුළුවන් නිගමන මොනවද? living cell එකක් ඇතුලේ කොහොමද මේ enzyme වැඩ කරන්නේ කියලා. හරිද? that is in vivo. හරිද? in vitro, in vivo. කියන්නේ living cell එකක් ඇතුලේ නේ in vivo. ඒතර පළවෙනි එක ගියොත් එහෙම substrate concentration. ඒතර substrate concentration එක කියන එක ගත්තොත් එහෙම කියන්නේ අර ප්‍රතික්‍රියක මේ සාන්ද්‍රණය. එතකොට ඒක යටතේ මෙන්න විස්තර වගේ දීලා දෙනවා maximal velocity. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිදුවෙන අර උපරිම වේගය වගේ එකක්. හරි? the rate of velocity of a reaction is the number of substrate molecule converted to product per unit time. ඒ කියන්නේ substrate molecule convert වෙනවනේ මේ product වලට. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියක convert වෙනවා පළ වලට. එතකොට කොච්චර unit time කියන්නේ එක කාලයකදී මේ convert කරන ප්‍රමාණය. හරිද? එතකොට ඒක වැඩි වුණොත් එහෙනම් velocity එක වැඩි වෙනවා. The rate of an enzyme catalyzed reaction increase with the substrate concentration until a maximum velocity is reached. හරිද? එතකොට අපි මෙන්න මේ ප්‍රස්ථාර ගැන තමයි ඔය කියන්නේ. හරිද? මේකේ දැන් y අක්ෂයේ තියෙන මොකද්ද? reaction velocity එක. ඒ කියන්නේ අර අපි ගන්න එක. ඊට පස්සේ substrate concentration එක වෙනස් කරන්න මෙන්න මේ substrate concentration කියලා x අක්ෂය අරන් තියෙනවා. ඒතකොට substrate concentration එක වැඩි කරනවා මේ පැත්තට යන්න. එතකොට ඒක වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? මේ reaction velocity එක එන්න වැඩි වෙනවා මේ. වැඩි වෙගෙන යනවා. හරිද? වැඩි වෙගෙන ගිහිල්ලා හැබැයි කොයි මොකද හරි දැන් මේක මේ වැඩි වෙන එක එන්න අඩු වෙනවනේ. වැඩි වෙනවා තමයි හැබැයි වැඩිවීම අඩු වෙනවා. හරි අනුක්‍රමණය එන්න අඩු වෙනවා. දැන් කොහේ හරි තැනකදී මේ ෆ්ලැට් ටිකක් එනවනේ. හරි. ඒ කියන්නේ එතනින් එහාට තව දුරටත් වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ substrate concentration එක වැඩි කරාට reaction velocity එක වැඩි වෙන්නේ නැහැ. අන්න ඒකට තමයි කියන්නේ maximum velocity කියලා. හරිද? ඒකට කියන්නේ maximum velocity කියලා. එතකොට maximum velocity එක කියන එක මෙන්න මෙතන පෙන්නනවා Vmax. හරිද? Vmax කියලා පෙන්නන්නේ maximum velocity එක. එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ.
එතකොට එහෙම reaction velocity එක වැඩි නොවෙන්න හේතුව පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. The saturation with substrate of all available binding sites of the enzyme molecule present. ඒ කියන්නේ මේ දැන් මෙන්න මේ අවස්ථාවට ආවයින් පස්සේ මේ සියලුම enzyme වලට මේ substrate බැඳිලා ඉවරයි. හරිද? enzyme අපි 500ක් තියෙනවා. අපි බිඳුව ඉඳන් පටන් ගන්නවා. එතකොට බිඳුව ඉඳන් 500 වෙනකන් අපි මේ ඒ enzyme වලට හරියන්න substrate දාගෙන යනවා කියමුකෝ. හරි 100ක් දාමු 200ක් දාමු. ඔහොම දානකොට එහෙනම් දැන් reaction velocity එක එන්න වැඩි වෙනවා. 500ට substrate 500ක් දැම්මෙන් පස්සේ enzyme 500 දැන් ඒ දෙකත් එක බැලන්ස් නේ. එතකොට එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. ඒතකොට ඒ නිසා තමයි මේ Vmax එක කියන්නේ අපි දැන් substrate 1000ක් දැම්මයි කියලා enzyme 1000ක් එන්නේ නැහැ නේ. enzyme 500ම. ඒකට ඒ ගානෙම තියෙනවා. හරිද? ඒ පාර මෙන්න මෙතන මේ විශේෂ කතාවක් කියන මේක වැදගත් මේ පොඩි වැදගත්කමක් තියෙනවා මේකේ. Hyperbolic shape of the enzyme kinetic curve. හරිද? Most enzymes show Michaelis-Menten kinetics. ඒක මේ පස්සේ කියනවා මේ මොකද්ද මේ කියන කතාව කියලා. එතකොට ඒකේ පෙන්වන්නේ මේ Michaelis-Menten kinetics කියන එක මේ හුඟක් enzyme පෙන්වනවා. හරිද? අන්න ඒ වල එන හැඩය තමයි hyperbolic. Hyperbolic curve කියන්නේ මෙන්න මේ නිල් පාට එකේ තියෙන හැඩවල. හරි. මෙහෙම මුල ටිකේදී එන්න වැඩිපුර වැඩි වෙනවා. ඊට පස්සේ අඩුවෙන් වැඩි වෙනවා. මේ කොයි මොහොතක හරි ෆ්ලැට් වෙලා යනවා. හරිද? ඒක තමයි hyperbolic curve කියන්නේ. ඒතර ඒක එහෙම පෙන්වන්නේ මේ Michaelis-Menten kinetics පෙන්වන enzyme. ඒතර තව enzymes තියෙන පෙන්වන්නේ මේ ඔය Michaelis-Menten kinetics කියන එක. හරිද? එතකොට ඒ අන්න එහෙම කරන්නේ නැති enzymes වලට කියන allosteric enzymes කියලා. හරිද? Allosteric enzymes do not follow Michaelis-Menten kinetics. හරිද? උන් එහෙම එකක් follow කරන්නේ නැහැ. ඒක නිසා උන් hyperbolic curve එකක් පෙන්වන්නේ නැහැ. උන් පෙන්වන්නේ show a sigmoidal curve. Sigmoidal curve. ඒ කියන්නේ මේ sigmoid හැඩයක් තියෙන. මේකට කියන්නේ sigmoid හැඩය කියලා. දැන් කලින් එකත් එක්ක වෙනස් නේ. ඒ කියන්නේ මේකේ මුල ටිකේදී වැඩිගෙන ගිහිල්ලා ඊට පස්සේ ආපහු අඩුවෙගෙන යනවා. මේකේ මුල ටිකේදී හයි කියන්නේ ගොඩක් ඉක්මනට වැඩි වෙලා පස්සේදී ටික ටික වැඩි වෙන්න ගන්න. දැන් මේක එහෙම නෑ. ඊට වඩා වෙනස් හැඩයක් තියෙනවා. හරි. එතකොට මේකට මේ පළවෙනි එකට නෙවෙයි මේ දෙවෙනි එකට උදාහරණයක් ගත්තොත් එහෙම ඔය වගේ තියෙන මේ වැඩ කරන එකක් තමයි that is similar in shape to the oxygen dissociation curve of hemoglobin. ඒතර hemoglobin වල dissociation එකකට තියෙන මෙන්න මේ වගේ sigmoid curve එකක්. හරිද? ඒතර මතක තියාගන්න ඕන කතාව තමයි මේ Michaelis-Menten kinetics follow කරන enzyme විතරයි මේ වගේ hyperbolic එකක් පෙන්වන්නේ. අනිත් enzymes જાතියට කියන්නේ allosteric enzyme පෙන්වන්නේ sigmoid curve එකක්. හරි පල්ලෙහාට එමු. temperature. හරි උෂ්ණත්වය. උෂ්ණත්වය කියන එක ගත්තොත් එහෙනම් increase of the velocity of the temperature. නෑ increase of velocity with temperature. ඒ කියන්නේ temperature එක වැඩි වෙද්දි velocity එක වැඩි වෙනවා කියලා කියන්නේ. හරිද? The reaction velocity increases with the temperature until the peak velocity is reached. ඒ කියන්නේ මේ reaction එකෙන් තියෙන මේ ප්‍රස්ථාරය. එතකොට ඒක කියන්නේ මේ temperature එක වැඩි කරගෙන යද්දි reaction velocity එකක් වැඩි වෙනවලු. හරි මේ වැඩි වෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ වැඩි වෙන්නේ peak velocity. ඒ කියන්නේ මේ උච්චතම අවස්ථාවක් තියෙනවා. එතනින් එහාට මේක වැඩි වෙන්නේ නැහැ. හරිද? එතෙන්ට වෙනකන් වැඩි වෙන කතාව තමයි මේ කියලා තියෙන්නේ. This increase is the result of increased number of molecule having sufficient energy to pass over the energy barrier. හරිද? අර energy barrier එකක් තියෙනවා කිව්වනේ. එතකොට දැන් උෂ්ණත්වය වැඩි කරද්දී ඒ energy barrier එක pass කරගෙන යන තරම් මේ ශක්තිය වැඩි molecule ගාන වැඩි වෙනවා. එතකොට මේ reaction velocity එක මෙහෙම වැඩි වෙනවා. හරිද? හැබැයි ඒ කියන්නේ කොහොම හරි තැනකදී මේ peak එකක් එනවනේ. මෙන්න මේකට තමයි peak එක. හරි. ඕක peak එක. ඒ කියන්නේ උච්චතම අවස්ථාව. ඔතනින් එහාට දැන් වැඩි වෙලා තියෙනව නෑ. මෙන්න එන්න අඩු වෙලා යනවා. එතකොට අන්න ඒක පැහැදිලි කරනවා decrease of the velocity with higher temperature. හරිද? ඒ කියන්නේ ඉතා ඉහළ උෂ්ණත්වවලදී මේ ඇයි මේකේ මේ reaction velocity එක අඩු වෙන්නේ ඇයි කියලා මේ පැහැදිලි කරන එක තමයි ඒක. හරිද? අන්න ඒකට හේතුව තමයි මෙන්න මේ වගේ උෂ්ණත්වවලදී මේ වගේ දැන් peak උෂ්ණත්වයෙන් පස්සේදී enzyme එක denature වෙනවා. හරිද? ඒ කියන්නේ enzyme එකේ ගුණ නැති වෙනවා මේ ඉහළ උෂ්ණත්වවලදී. මේකට සිංහලෙන් කියන ගුණහානිකරණය කියලා. හරි enzyme එකේ ගුණහානිකරණය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ උෂ්ණත්වයකදී අපි හිතමු දැන් 40 50 දී විතර හරි 50 දී විතර enzyme එක ගුණහානිකරණය එහෙම නැත්නම් denature කියන තත්ත්වය නම් දැන් මේ කියන්නේ temperature induced denaturation of the enzyme. enzyme එකේ මේ උෂ්ණත්වය නිසා denaturation කියන එක නැත්නම් ගුණහානිකරණය වුණාන් පස්සේ අන්න දැන් එතකොට enzyme එකට දැන් අර
උගේ ක්‍රියාව එන්සයිමැටික් ඇක්ටිවිටි එක කරගෙන යන එක අඩු වෙනවා. හරිද? තව වැඩි කරන්න තව අඩු වෙනවා. ඊට පස්සේ අඩු වෙනවා. ඒතර මෙතෙන්ට යනකම් විතරයි මේ වැඩි කරන්න පුළුවන්. එතකොට මේ තව පොඩි වැදගත් කතාවක් කියනවා the optimum temperature for most human enzyme. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන enzymes වල අර optimum කියන්නේ අර නිකන් මේ ප්‍රතික්‍රියාවන වල මේ උච්චතම අවස්ථාව තියෙන. ඒ කියන්නේ enzyme එක උගේ උච්චතම අවස්ථාවේ වැඩ කරන අවස්ථාව තියෙන. අන්න ඒකට අදාළ temperature එකක් තියෙනනේ. අන්න ඒ temperature එක human ළඟ තියෙන්නේ. ඒ කියන්නේ තමයි optimum temperature කියන්නේ. ඒක human කියන්නේ මේ මිනිසුන්ගේ තියෙන්නේ is between 35 ඉඳන් 40 වෙනකන් 35 to 40. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ පේනවනේ දැන් අපේ ඇඟේ උෂ්ණත්වය කීයද 37. ඒ කියන්නේ 35 40 අතරින් තියෙන්නේ. එහෙනම් අපේ ඇඟේ උෂ්ණත්වයේදී ඒ එන්සයිම් එක උපරිම ඒ කියන්නේ උගේ උපරිම ඇක්ටිවිටි එක පෙන්වන විදිහට තමයි අපේ ඇඟේ එන්සයිම්ස් හැදිලා තියෙන්නේ. पर pH කියන එකට આવත් එහෙනම් මේකේ මේ මෙන්න මෙතන මෙන්න මේ කතාව විතරක් දැනගන්න නම් ඇති effect of pH of enzyme denaturation. හරිද? extreme of pH can also lead to denaturation. දැන් denaturation එහෙම නැත්නම් enzyme ගුණහානිකරණය වෙන එක අවස්ථාවක් කිව්වා temperature නේ. temperature වලදී ඌ නැති වෙලා යනවා. पर අනිත් අවස්ථාව තමයි මතක තියාගන්න ඕන. අනිත් අවස්ථාව තමයි මේ pH එක. හරිද? මේ pH එක වැඩිම කරොත් එහෙම enzyme denaturation එක වෙන්න පුළුවන්. ඒතකොට enzyme activity එක අඩු වෙනවා. pH එක අඩුවම කරොත් එහෙම ඒත් denaturation වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක එක enzyme වලට තියෙන අගයක්. ඒ අගයේදී තමයි ඌ උපරිම අර optimum අවස්ථාවෙන් වැඩ කරන්නේ. හරිද? උපරිම activity එකක් දක්වන්නේ. ඒතකොට ඒකෙන් දෙපැත්තට යද්දී නැත්නම් ඒ අදාළ pH එකෙන් දෙපැත්තට. ඒ කියන්නේ එක්ක pH එක වැඩි කරනවා නැත්නම් අඩු කරනවා. එහෙම කරනකොට enzyme denaturation බලනවා. හරිද? එතකොට මේ දීලා තියෙන ඒක එක enzymes වලට මේ enzymes ಜಾති ගොඩක් තියෙනවානේ. එතකොට මේ pH optimum varies for different enzymes. ඒ කියන්නේ මේ pH optimum කියන්නේ මේ මොකක් හරි pH එකදී ඒ enzyme එක උපරිම reaction velocity එකක් එහෙම නැත්නම් උපරිම activity එකක් දක්වන අවස්ථාවක් තියෙනවානේ. මේදී එක එක enzyme වල. අන්න ඒකට අදාළ pH එක තමයි pH optimum කියන්නේ. ඒක varies for වෙනස් වෙනවා එක එක enzymes වල different enzymes. For example, pepsin, a digestive enzyme in the stomach. මේ pepsin කියලා මේ stomach එකේ stomach කියන්නේ මේ ආමාශයේ තියෙන මේ enzyme එකක් තියෙන pepsin කියලා. ඌ maximally active at pH 2. එහෙනම් ඌගේ pH optimum එක කීයද? pH 2. මේ තියෙන pepsin pH 2 දී විතර තමයි මේ maximum activity එක තියෙන්නේ. හරිද? pH 2 දී විතර. ඒකට එතනින් එහාට යද්දි මොකද්ද වෙන්නේ? denaturation වෙලා ඌගේ activity එක අඩු වෙලා කොයි හරි දෙයක් මෙන්න මෙතෙන් තමයි සම්පූර්ණයෙන්ම activity එක නවතින්නේ. හරිද? මේක අනිත් පැත්තට ගියත් එහෙම. whereas other enzymes හරිද? දැන් pepsin ට තියෙන්නේ මේ උගේ pH optimum එක මේ දෙකක් විතර. other enzymes designed to work at neutral pH. එතකොට මේ pepsin වැඩ කරන්නේ pH 2 කියන්නේ ඕගොල්ලෝ දන්නවා ආම්ලික මාධ්‍යයේදී. එතකොට උගේ උපරිම ඇක්ටිවිටි එකේ තියෙන ආම්ලික මාධ්‍යයේදී උනාට සමහර අනිත් enzyme other enzyme designed to work at a neutral pH. ඒ කියන්නේ උදාසීන pH එකදී වැඩ කරන්න තමයි උන් ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට උන්ඩි nature වෙන්නේ acidic environment වලදී වගේ. හරිද? මේ trypsin කියන එක ගන්න. දැන් උගේ තියෙන pH optimum එක කීයක් විතරයි? අපි හිතමු 6ක් විතර. හරි. ඒකට එකෙන් දෙපැත්තට යද්දි මේ denature වෙනවා. මේ acidic pH එකකදී ඌ denature වෙනවා. නැත්නම් මේ සෑහෙන alkaline pH එකකදී denature වෙනවා. alkaline phosphatase කියන එකත් ඒ විදිහටම ගන්න පුළුවන්.